අයිබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එටීට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල පවතින අධික වැසි තත්ත්වය තවදුරටත් පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි. ප්‍රදේශ කිහිපයකට නායාමේ අනතුරු ඇඟවීම්. පුද්ගලින් 1,30,000කට අධික පිරිසකට පීඩා. කැළඹුණු කාලගුණයට ජීවිත දෙකක් බිලිවෙයි. දෙදෙනෙකු අතුරුදන්. මෙරට සිදු හානිය සම්බන්ධයෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන් සමාව අයදී. නෞකාව පැමිණි ආකාරය පිළිබඳ නිසි විමර්ශනයක් ඉල්ලා අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්. පරීක්ෂණ පවත්වන CID කණ්ඩායම නැව සමීපයට. අදත් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2735ක්. හිටපු ඇමති P හැරිසන්ටත් කොවිඩ්. තරුපහේ හෝටලේ පැවති චන්දිමාල්ගේ උපන්දින සාදේ CCTV දර්ශන මාධ්‍යයට. සාදයට එක්වූ තවත් 7 දෙනෙකු නිරෝධායනයට. සනත් ජයසූරියට විදෙස් පුහුණුකාර දුරයක්. ගිනිගැනීමට ලක් වූ නෞකාව මෙරට මුහුදු තීරයට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ධීවරින් පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. කොළඹ වරායට කිලෝමීටර් 9.5ක් දුරින් නැංගුරම්ලා තිබේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් අනතුරු මුහුදුබත් වෙමින් තිබෙනවා. අදාළ නෞකාව කිලෝමීටර් 50ක් ඈත දියුමට ඇදගෙන යාමට උත්සාහ කළද නෞකාවේ පසුපස කොටස මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වුණා. ගිනිගැනීමත් සමග නෞකාවෙන් මුහුදට පතිත වූ බහලුම් තුළ තිබූ රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් දකුණු වෙරළ තීරයේ සිට බටහිර කල්පිටිය දක්වා වන වෙරළ ප්‍රදේශයන් බෙහෙවින් අපවිත්‍ර වුණා. මෙවන් වාතාවරණයක් මැද එම නෞකාව මෙරට මුහුදු තීරයට ඇතුළු ආකාරය පිළිබඳව වහ පරීක්ෂණයක් පවත්වන ලෙසට අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉදිරිපත් කෙරුණා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා නාරා ආයතනය මෙන්ම වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. නැව ලංකාවට ඇතුළීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න කියලා මූලික වශයෙන් ඉල්ලා සිටිනවා. මොන පාර්ශ්වයන්ගේද වැරදි සහ නොසලකිලිමත් ක්‍රියා සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දිනේ සිට නෞකාවේ කපිතාන්වරයා, නෞකාවේ මව් සමාගමත්, දේශීය නියෝජිතවරයා අතරත් සිදු වූ විද්‍යුත් තැබෑල පණිවිඩ අධ්‍යයනය කර තොරතුරු ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා 14 දෙනෙකුගෙන් සමන්විත රජයේ විමර්ශන කණ්ඩායමක් අද එම නෞකාව වෙත ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්ෂක නෞකාව මගින් එම පිරිස මුහුදුබත් වූ නෞකාව වෙත රැගෙන යාමට කටයුතු කළා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා විදේශීය මාධ්‍යයක සජීවී වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව ශ්‍රී ලංකා වාසීන්ට සිය කනගාටුව පළ කර තිබුණා. First of all, I'd like to express my deep regrets and apologies to the Sri Lankan people. සියල්ලන්ටම කලින් මේ මොහොතේදී මේ සිද්ධියෙන් හානියට සහ අපහසුතාවට පත් වූ ශ්‍රී ලාංකිකයින් වෙත මගේ කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. යොස්කොවිට්ස් මහත්මයා, ශ්‍රී ලාංකික ජනතාව බලාපොරොත්තු වන විදිහේ වන්දියක් ලබා දීම වෙනුවෙන් ඔබ ආයතනය කටයුතු කරනවාද?
Absolutely. අනිවාර්යෙන්ම ඔව්. මේ මොහොතේ මතක් කරන්න ඕනේ ඒක විශාල ක්‍රියාදාමයක්. කොහොම වුණත් ඔක්කොටම කලින් කියන්න කැමති මේ සිද්ධිය හරහා වෙච්ච සම්පූර්ණ හානිය පිළිබඳව තක්සේරු කරන්න අප ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කටයුතු කරනවා. මේ අතර නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් වැඩිම වෙරළ දූෂණයක් සිදු වූ පමුණුගම සරක්කුව ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ප්‍රදේශයේ කතෝලික පියතුමන් සමග අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මේ වර්තමාන රජය වග කියන්නට අවශ්‍යයි දැන් මේ වෙලා තියෙන පාරිසරික හානියට. හැබැයි මේ අය මොකද්ද කියන්නේ? වන්දි ලබා ගන්න උත්සාහ ගන්නවා කියලා කියනවා. අපි දැක්කා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අධ්‍යක්ෂකවරයා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේක දීර්ඝකාලීන ක්‍රියාදාමයක් මතත් කියන එක. එහෙමනම් අද හෙට අපේ අයට වන්දි ලැබෙන්නේ නැහැ. ඒ හම්බෙන වන්දි දීවරයන්ට හම්බෙයිද කියන එක පිළිබඳව සැකයක් තියෙනවා. මේ ව්‍යසනය නිසා අද ගොඩාක් දුකට වෙහෙසට පත් වෙලා ඉන්නේ අපේ අසරණ දීවරයා. ඒ හැම කෙනෙක් දිහා බලලා කරුණා කරලා ඒ අයට යම් සහනයක් වෙන්නට කටයුතු කරන්නට අපි තාම ආදරයෙන් කරුණාවෙන් මේ තත්ත්වයේ මත ඉල්ලා සිටිනවා කියන පැහැදිලිව කතා කරලා කියනවා. වෙරළට ගොඩ ගැසූ අපද්‍රව්‍ය බහලුම් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යලි එක්රැස් කරමින් තිබෙන බව අද ප්‍රකාශ වුණා. 26 වෙනිදා මේ මාසේ ඊයේ දිනේ දක්වා ගත්තම අපි ස්ථාන 109ක් සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා. මේදී ස්ථාන 109ක් කියන සමහර එකම ස්ථානය දිනපතා සුද්ධ කරන්නත් අපිට සිද්ධ වෙනවා. සමස්තයක් ගත්තම පවිත්‍ර කරන්න ත්‍රිවිධ හමුදාව ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලය 6400ක් යොදවලා තියෙනවා. ඒ සමගම අපිට පුළුවන් වෙලා තියෙන එකතු කරන්නට කන්ටේනර් 40ක පමණ අපද්‍රව්‍ය. මේක කන්ටේනර් එකක් ටොන් 20ක් විතර බලයි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක මේ වෙරළ තීරෙන් ඉවත් කරලා තිබෙනවද කියලා. වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද අදාළ සමාගමෙන් වන්දි අය කර ගැනීම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මෙවැනි පරිසර හානියක් සිදුවෙච්ච වෙලාවකදී අපේ රටට ලබාගත යුතු වන්දිය ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු කඩිනමින්ම සූදානම් කරනවා. ඒ නව සමාගමෙන් අපි කියනවා අපිට පරිසර හානි විශාල වශයෙන් වෙලා තියෙනවා. යම් ගිනි ගැනීමක් සිද්ධ වෙච්ච වෙලේ ඉඳලා නැවට පහසුකම නව ගින්න නිවන්න සලසපු ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව මේ සියල්ල ඒ වෙනුවෙන් දරපු වියදම නැවත ලබා ගැනීම ඒ වගේම අපේ පරිසරයට හානි සිද්ධ වෙලා තියෙනවා. මත්ස්‍ය සම්පතට සමුද්‍ර දූෂණයක් වෙලා තියෙනවා, වායු දූෂණයක් වෙලා තියෙනවා, ඒ වගේම වෙරළ දූෂණයක් වෙලා තියෙනවා. මේ සියල්ලටම අපි හරියටම අපි බලාපොරොත්තු වෙනවා මේ නව සමාගමෙන් අවශ්‍ය කරන සියලුම වන්දිය අපේ රටට ලබා. දැනට 60කටත් වඩා මුහුදුබත් වී ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් යම් තෙල් විසිරුමක් සිදුවේද යන්න පිළිබඳව අවධානයෙන් ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ යාත්‍රා 3ක් ගලවා ගැනීමේ සමාගමේ නෞකා 3ක් මෙන්ම නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ ටග් යාත්‍රාද ඒ ආසන්නයේ සීරුවෙන් තබා ඇති බවයි වාර්තා වන්නේ. පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මෙවන විට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පැවසුවේ පවුල් 31303ක පුද්ගලයන් 1,30,673ක් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර එම මධ්‍යස්ථානයේ පැවසුවේ නායම් හා දියේ ගිලීම් හේතුවෙන් මෙවන විට මරණ දෙකක් වාර්තා වන අතර තවත් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවයි. දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළපොළ ප්‍රදේශයේ සිදු වූ නායාමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා. අපවාර්තාකරු පැවසුවේ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරීන් ප්‍රාදේශීය සභා සේවකයන් හා ගම්වාසීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අතුරුදන්ව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිරුර අද පස්වරුවේ සොයාගත් බවයි. නායම් හේතුවෙන් තුවාල ලැබූ ඇයගේ මව රෝහල්ගත කෙරුණා. මේ හැමෝටම කෑ ගැහුවම පස්සේ ආහාර බල ඔක්කොම ආවා. ඊට පස්සේ පියන්ති ජයලත් හිර වෙලා ඉන්නවා කට්ටිය දැකලා එයාව උස්සගෙන ආව මෙහෙට. මෙම නායම් අද පෙරවරු 6:10ට පමණ සිදු ඇති අතර ඒ සිදුවීමට සුළු මොහොතකට පෙර තුවාල ලැබූ කාන්තාව සමග ඇගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ගමන්ගත් 64 හැවිරිදි පුද්ගලයෙකු කතා කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. නායම් හේතුවෙන් අදාළ පුද්ගලයාද මේ වන විට අතුරුදන්ව සිටිනවා.
දුම්බර ඉහළපොළ ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සිදු මෙම නායාම හේතුවෙන් එම ගම්මානයට කිසිවෙකුට යාමට හෝ ඒමට නොහැකි වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලියගොඩ පොල්වත්ත කඩේ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් නිවසේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රුහලට ඇතුළත් කර තිබෙනවා. ඇදහැල්නු අධික වර්ෂාව හේතුවෙන් අවිස්සාවේල්ල කොට්ටහැර කන්දේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි හානි සිදු වුණා. රුවන්වැල්ල ඉඹුලාන ප්‍රදේශයේ නිවසක් මතටද ඊයේ අලුයම් කාලේ ගල් පෙරලීමෙන් නිවසේ කොටසකට හානි සිදු වුණා. නායාමේ අවදානම හේතුවෙන් නිවසයන් එම නිවසින් ඉවත් කිරීම නිසා ජීවිත හානියක් සිදු වී නොමැති බව අප වාර්තාකරු පැවසුවා. පාදුක්ක බෝපේ වැවිල හරහා අවිස්සාවේල්ල මාර්ගයේ මඩකඩ ප්‍රදේශයේදී නායාමට ලක්ව තිබෙනවා. පවතින වෙස් තත්ත්වයේ හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායාමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මීට අමතරව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජනතා ඉල්ලා සිටිනේ අනිකුත් කඳු ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාපත ලැබීම පවතින නිසා එහි ජීවත් වන ජනතාව ඉතා දැඩි විමසීමක් බඳ සිට අවශ්‍ය වූහොත් එම ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙස ඉල්ලා සිටිනවා. දිවයිනේ නිර්ත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර, සබරගමු, වයම් පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150කට වඩා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඊට අමතරව තියෙනවා දිවයිනේ තිරිකුණාමලයට ආසන්න පහළ වායු ගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. එතකොට මේ කරුණු සියල්ලම හේතු කොටගෙන තවදුරටත් මේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා ඉදිරි දින කිහිපය තුළ. අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයක පහත් බිම් ජලයෙන් යට වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 23455ක සමාජිකයන් 98052 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. පවතින අධික වර්ෂාවත් සමග දිවයිනේ ගංගාවල ජල මට්ටම පවා ඉහළ ගොස් තිබෙනවා. ඔබ මේ දකින්නේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග මේ දිවෙන මාර්ගයේ කැලණිය බියගම මාර්ගයේ ගෝණවල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙන අයුරු. මේ දකින මොහොතේදී පවා මේ මාර්ගයේ ගමන් ගන්න රථ වාහන වලට උන්ගේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙන අයුරු තමයි මේ ජල මට්ටමත් එක්ක ඔබට දක්නට ලැබෙන්නේ. ඇදහැල්නු අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලුවේ සහ ඌරුවල්ලෝයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව අප වාර්තාකරු පැවසුවා. මේ හේතුවෙන් ගම්පහ නාගරික බල ප්‍රදේශයවට රත්මල් විට, කොස්සෝ විට, පහළගම ඇතුළු ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. තවද මිනෝන්ගොඩ, කොටුගොඩ ප්‍රදේශයේ දනුගම් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ පහත් බිම් රැසක් නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් කුරුණෑගල කොළඹ මාර්ගයේ ගමනාගමනයටද බාධා මතුව ඇති බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ ගම්පහ පොකුණු විට පාරේ පදිංචිව සිටි පවුලක් ගම් වතුරට හසුව කොටු වී සිටියේදී බේරා ගැනීමට නගර සභා ගෙන නිවීමේ ඒකකයේ නිලධාරීන් පිරිසකට හැකි වුණා. ලනු දෙකක් ගලවන්න වෙන්න. කමේ ගලවන්න වෙන්න. හරි. ආවෙන්න. අඩිය තියලම නගින්න. හරි. නැගිටින්න. ආව ඉන්නවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, කඩුවෙල සහ බියගම ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් නැටවීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. බියගම නගරයේ ආසන්නයේ තමයි ඉන්නේ. මේ ප්‍රදේශයේ නිවාස කිහිපයකුත් ජලයෙන් යට වෙලා තියෙනවා. ඔබට පෙනෙනවා ඇති මේ මෝටර් රථයක් නිවස ඉදිරිපිට නතර කර තිබිච්ච ඒ රථය මේ ස්ථානයේම නතර වී තිබෙනවා. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජායල පිටාර ගැලීමෙන් ජායල බෝධිරාජාරාම මාවත, හාරිස් පෙරේරා මාවත ඇතුළු ඒවට පවුල් 500ක් පමණ පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු පැවසුවා. කළුගඟ සහ අංගමුව ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ඇතුළු නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. රත්නපුර නගරයේ දෙමළ මහාවිද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට කළුගල් බැම්මක් සහිත පස් කණ්ඩයක් පෙරලීමෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදු වුණා. කැලණි ගඟ පිටාර මට්ටමට ආසන්න වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කැලණියේ කිරිබත්ගොඩ, පෑලියගොඩ හා හංවැල්ල ඇතුළු බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වුණා. අප වාර්තාකරු පැවසුවේ වැල්ලම්පිටිය, කොළොන්නාව, මෙගොඩ කොළොන්නාව ඇතුළු කැලණි ගඟ මිටියාවතේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි. අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, බුලත් සිංහල ඇතුළු ප්‍රදේශ රැසක පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු වලට බාධා මතු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ වන විට කළුගඟ, කුකුලේ ගඟ සහ කුඩා ගඟ යන ගංගාවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත් සිංහල, මෝල්කාව සහ බුලත් සිංහල කළුතර මාර්ගය ඇතුළු මාර්ග රැසක්ද ජලයෙන් යට වුණා.
වර්ෂාව හේතුවෙන් මිල්ලනිය මාර්ගයේ ස්ථාන ගණනාවක් ජලයෙන් නැටවී ඇති අතර මිල්ලනිය මොරන්තුඩුව මාර්ගයේ පස් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සැඩපහරට හසුව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබුණේ මේ අයුරින්. මේ වන විට ගිංගගේ ජල මට්ටම බද්දේගම ජලමාපකයේ අද උදෑසන සටහන්ව තිබුණේ මීටර් 3.2 ලෙසයි. මේ හේතුවෙන් නෙළුව හා ලංකාගම ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් නැටවී තිබෙනවා. අප වාර්තා කර පැවසුවේ දෙල්ලව උඩුගම මාර්ගය ස්ථාන 4කින් ජලයෙන් නැටවී ඇති බවයි. නෙළුව මොරෝක මාර්ගයේ කිරිබුන් නැල්ල ප්‍රදේශයේ කොස්ගසක් විදුලි රැහන් මතට කඩා වැටීම හේතුවෙන් විදුලි බල සැපයීමට හා එම මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවුණා. පවතින අයහපත් කාලගුණ හේතුවෙන් හලාවත කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් නැටව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මහවැව පඩුපිටියෝයේ බැම්මක් බිඳී යාමත් සමග ජලපහරට හසුව වයස අවුරුදු 10ක දරුවෙකු හා වයස අවුරුදු 21ක පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි. පසුව අතුරුදන් වූ තරුණයාගේ මල්සිරුර සොයාගත් අතර දරුවා සොයා ගැනීමට හැකිව නැහැ. අධික වැසි හේතුවෙන් තබ්බෝ ජලාශයේ වාන්දුරට 20ම අද උදෑසන විවෘත කර තිබෙනවා. මේ අතර ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි පැය කිහිපය තුළ කැලණි ගංගාව පිටාර මට්ටමට ළඟා වීමේ හැකියාවක් පවතිනවා. මේ තත්ත්වය නිසා මේ පවතින සුළු ගං වතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. නමුත් විශාල ගං වතුර තත්ත්වයකට පත්වීමක් අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඊට අමතරව ගිංගඟ ඩ්‍රෝනියේ ඉහළ ධාරා ප්‍රදේශවල යම් සුළු ගං වතුර තත්ත්වයක් ඉදිරි කාලය තුළ වර්ධනය වීමේ හැකියාව පවතිනවා. නමුත් විශාල තත්ත්වයකට වර්ධනය වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගංගා ඩ්‍රෝනිය ආසන්නව පහත් බිම් වල පදිංචි මහජනතාව ඉතා දැඩි සැලකිල්ලෙන් ඇති විය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉතා දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ගං වතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව මෙලෙස කටයුතු කළා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ආපදාවට ලක්ව සිටින සියලු ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ විපතට පත්වුවන් මුදා ගැනීම හා පීඩාවට පත්වුවන්ට සහන සැලසීම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනම්ව සිදු කරන ලෙසයි. COVID-19 ආසාදිතයන් 3398 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,99,242ක් දක්වා ඉහළ ගියා. මේ අතර පෙරේදා මෙන්ම ඊයේ දිනේත් ආසාදිතයන් 3000 ඉක්මවා වාර්තා වුණා. මෙරටින් ඒ වාර්තා වූ ආසාදිතයන් 3297 දෙනාගෙන් 3264 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළ වාර්තා වූ ආසාදිතයන්. තවත් 33 දෙනෙකු විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් අතරින් වාර්තා වුණා. ඉන් 3 දෙනෙකු විදේශිකයන් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවසුවේ. තුන්වෙනි රැල්ලේ ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි COVID වලින් ඇතිවන සංකූලතා හේතුවෙන් මිය යන සංඛ්‍යාව වැඩි. COVID නියුමෝනියාව කියන එක සහ COVID වල සංකූලතාවම දින කිහිපයක් ඇතුළතදී සනීප වෙන්නේ නැහැ. ඒකේ සංකූලතා දිගටම පවතින. සමහර ඒවා ජීවිත කාලෙටම තියෙන්නත් පුළුවන්. අර ගඳ සුවඳ දැනීම නැති වෙනවා වගේම අපිට රෝගීන්ව රෝහලෙන් මුදා හැරියන් පස්සෙත් ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ. ඔවුන්ට ඉතාමත් ඉක්මනින් නැවතත් සංකූලතා ඇතිවීමේ අවධානමක් තියෙනවා. හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තලවකැලේ කටුකැලේ වතුවැයි COVID-19 ආසාදිතව මිය ගිය පුද්ගලයෙකුගේ ආමංගල්‍ය උත්සවයකට සහභාගී වූ එකම පවුලේ 13 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. මීට අමතරව තලවකැලේ නගරින් 5 දෙනෙක්ද COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. හැටන් දික්කොයි නගර සභා සීමාවේ 23 දෙනෙකුද COVID-19 ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා. ඉන් 11 දෙනෙකු ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සමාජිකයන් බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. සෙසු ආසාදිතයන් හැටන් ආරේගම සහ දුඹුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන්. නාවලපිටිය පස්භාගී ප්‍රදේශයේ 38 දෙනෙකුද COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නාවලපිටිය, වැලිගම්පොළ, සොයිසා කැලේ, ඉඹුල්පිටිය සහ මාපාකන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඒ අතර වැඩි ආසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. අලව්ව පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සේවය කළ පුද්ගලයෙකු COVID-19 ආසාදිතව මිය යාමත් සමග එහි 5 දෙනෙකු PCR පරීක්ෂණ වලට යොමු කෙරුණා. ඉන් 2 දෙනෙකු ආසාදනය වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 45 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අම්බලන්ගොඩ කළුවඩුමුල්ල තුඩුවේගොඩ මීටියාගොඩ ඉලුක්පිටිය මගවෙල සහ නවගම ප්‍රදේශවලින් ආසාදිතයන් 40 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර පසුගිය 29 වනදා සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව ආසාදිතයන් ලෙස හඳුනාගන්නු බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. හිටපු අමාත්‍ය පී හැරිසන් මහතාට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ. නිරෝධායන නීති සහ නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කළුතර වස්කඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇඟලුම් කමලක් වසා දැමීමට සෞඛ්‍ය අංශය අද පියවර ගත්තා. මෙම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ වෙත නිසි දැනුවත් කිරීමක් කර නැහැ. සෞඛ්‍ය අංශ පැවසුවේ තවත් බොහෝ සේවකයන්ට COVID-19 හා සමාන රෝග ලක්ෂණ පවතින බවයි. මේකේ අපි පෙන්වා දීපු අඩුපාඩු ටික සම්පූර්ණ කරන්න ඕන. ඒ අඩුපාඩු හදන්න ඔක්කොම නෙමෙයි පහට අඩු කාර්ය මණ්ඩලයක් ඇවිල්ලා වැඩ කරන්නේ. දිවයිනේ සියලු රෝහල්වල පවත්වාගෙන යන සායනවලට පැමිණෙන පුද්ගලයන් සඳහා ලබා දෙන ඖෂධ තැපැල් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත යැවීම අද සිට ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.සී. වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ සායනවලට ලබා දී ඇති ලිපිනයන් වල වෙනසක් ඇතනම් එම සායනවලට දුරකථන මාර්ගයෙන් අමතා නිවැරදි ලිපිනයන් ලබා දිය යුතු බවයි. ලොව රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එංගලන්තයට පැමිණෙන සංචාරකයන්ට පනවන කොවිඩ් සීමාවන් යළිත් සංශෝධනය කරමින් රටවල් කිහිපයක් රතු ලේඛනගත කිරීමට ඉරට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවද මෙම රතු ලේඛනයට ඇතුළත් රටවල් අතර සිටින බව එංගලන්ත බලධාරීන් දැනුම් දී ඇති අතර ඊට අදාළ කොවිඩ් සීමාවන් ලබන 8 වෙනිදා අලුයම 4 සිට ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. සංස්ථා දෙපාර්තමේන්තු හා පෞද්ගලික ආයතන අංශ ප්‍රධානීන්ගෙන් ලබා ගන්නා ලිපි අනුව සත්‍ය වශයෙන්ම එම සේවකයන් අදාළ සේවා ස්ථානවල සේවය කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අතර අත්‍යවශ්‍ය රාජකාරීවල නිරත වී සිටින පුද්ගලයන්ට සතොස අලෙවිසැල් වෙතින් බහන්ට මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලංකා සතුස මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන යටතේ එම භාණ්ඩ බෙදා හැරීම අද පෙරවරුවේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළා. ඒ ගාලු මෝදුරු පිටියේදී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාවේ වාහන යොදාගෙන මෙම භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරුණා. මේ අතර හෝමාගම පැවති වැඩසටහනකින් අනතුරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පුද්ගලයන්ට දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් ජාලය මගින් එම භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි. තමන්ගේ රාජකාරියට වාර්තා කරලා යන අවස්ථාවේදී ඒ අයට අවශ්‍ය බඩු භාණ්ඩ ටිකක් සිල්ලරට ලබාගෙන යන්න පුළුවන්කම තියෙනවා. නිරෝධායන නීති යටතේ මේ පැමිණීම සඳහා බලය ලත් අයට පාරිභෝගිකයන් විදිහට පැමිණලා සතොසින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මේ අතර සංචරණ සීමා පනවා තිබීදී නිරෝධායන නීති කඩ කරමින් හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. යාපනය අයින්දහන්දියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිකුරාදා යාඥාවට එක් වූ පිරිසක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ සිටි 14 දෙනාව එම පල්ලිය තුළම නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි. ඒ අතර පැල්මඩුල්ල ප්‍රදේශයේ ගම්මාන 6ක ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අද පෙරවරුවේ සිට ප්‍රජාශාලාව වෙත පැමිණ තිබෙනවා. එහෙත් එම ආහාර ද්‍රව්‍ය අද බෙදා නොදීම නිසා දැඩි නොසන්සුන්තාවයක් හටගැනුණා. එමෙන්ම කොළඹ නගරයට ඇතුළු වන රථවාහන මාර්ග බාධක 14කදී දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට සහ එම රථවාහන සඳහා ස්ටිකර් ඇලවීම අද දිනය තුලත් සිදු කෙරුණා. මේ හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රධාන මාර්ග කිහිපයකම දිගු පෝලිම් දැකගත හැකි වුණා. ඊයේ දිනය තුළ බස්නාහිර පළාතට ඇතුළු වන රථවාහන 2369ක් සහ පුද්ගලයන් 4191 දෙනෙක් පරීක්ෂාවට ලක් වුණා. ඉන් පුද්ගලයන් 275 දෙනෙකු ආපසු හරවා යැවීමටද පියවර ගැනුණා. මේ අතර ඊයේ උදෑසන පැය 3ක පමණ කාලය තුලදී රථවාහන 62235ක් කොළඹ නගරයට ඇතුළු වී ඇති අතර ඉන් වාහන 1673ක් කිසිදු හේතුවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. සංචාරණ නීති පනවා තිබුණද බණ්ඩාරගම උයන්වත්ත වැවේ වාහන දැමීම නැරඹීම සඳහා නිරෝධායන නීති නොතකා විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.
හොංගම ග්‍රාම නිලධාරී කාර්යාලයට මන්නා පිහියක් රැගෙන 5000 දීමනාව ලබා ගැනීමට පැමිණි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීමට එරෙහිව මෙම කාන්තාවට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකම 5000 දීමනාව ලබා දීම සිදු කෙරුණා. මේ වෙනකොට අපි පවුල් එකක ලක්ෂ 4කට විතර දීමනාව ලබා දීම සිදු කරලා තියෙනවා. අපි මුල් වටයේදී මේ නිශ්චිතව හඳුනාගත්ත පවුල් එකක සඳහා ලබා දීමට කටයුතු කරනවා වගේම ලැබිය යුතු විශේෂයෙන්ම ආදායම හිමි වෙච්ච කණ්ඩායම් පිළිබඳව තොරතුරු ඒකරාශී කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙච්ච කාල සීමාවට වඩා වැඩි කාලයක් ගත වේවි. මොකද අපේ නිලධාරීන් තමන්ගේ නිවෙස් වලට ගිහිල්ලා තමයි මේ මුදල් බාර දීම සිදු කරන්නේ. ඒ කිසියම් කාලයක් ඒ සඳහා අපිට ගත වේවි. ශිල්පී චන්දිමා ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සංවිධානය කළ උපන්දින සාදයට සහභාගී වූ තවත් 7 දෙනෙකු අද අත්අඩංගුවටගෙන කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරේ සැකකරුවන් 7 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමටයි. මේ අතර එම අදාළ CCTV දර්ශන පොලිසිය අද මාධ්‍ය වෙත නිකුත් කළා. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් පසුගිය ඉරිදා මධ්‍යම රාත්‍රියේ කොළඹ තරුපහේ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර තිබූ උපන්දින සාදයට 20 දෙනෙකුට වඩා වැඩි පිරිසක් එක්ව සිටියා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති 2ක කාලයක් නිරෝධායනයට යොමු කළ අතර උපන්දින සාදයට අදාළ CCTV දර්ශන අද පොලිසිය මාධ්‍යයට නිකුත් කළා. මේ අතර එම උපන්දින සාදයට සහභාගී වීමේ සිද්ධියට අදාළව තවත් 7 දෙනෙකු අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ටාශය මගින් අත්අඩංගුවටගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ 73 හැවිරිදි මව සහ 16 හැවිරිදි ඔහුගේ ඥාති දියණියක්ද අත්අඩංගුවටගත් පිරිස අතර වනවා. කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් Taman විරුද්ධ නොවන බවත් ඇපදීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාර්ගයෙන් සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා. ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලු සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට නියෝග කළා. පසුව සැකකරුවන් 6 දෙනෙකු පස්සර නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණේ දින 14ක නිරෝධායන කාලයක් සඳහායි. තවත් වැඩිහිටි පුද්ගලයෙකු නිවසේ නිරෝධායනය සඳහා යොමු කෙරුණා. මේ අතර උපන්දින සාදයේ පැවති හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් 2 දෙනෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. මේ අතර සිද්ධියට අදාළව නිරෝධායනයට යොමු කළ පිරිස රැගත් බස් රථය බදුල්ලට රැගෙන යන අවස්ථාවේ එම බස් රථය ආපසු හැරවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල පළ වී ඇති අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන ආරක්ෂණ අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ උපන්දින සාදයට සහභාගීව අත්අඩංගුවටගත් පිරිස පසුගිය දෙවනදා නිරෝධායනයට යොමු කිරීම සඳහා බදුල්ලට රැගෙන යමින් සිටි බස් රථය නැවත හරවන ලෙස හෝ නිරෝධායනයට ලක්විය යුතු පිරිස නිරෝධායනයට ලක් නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් කිසිදු උපදෙසක් හෝ නියෝගයක් ලබා දී නොමැති බවයි. කලාකරු කියන්නේ අපේ හිතේ ඉන්න තරු. ඒ අය අපේ ජීවිතයට ගොඩක් සමීපයි. නිරතුරුව අපිව සතුටු කරන්න පුළුවන් අය අතරේ කලාකරුවෝ ඉහළින්ම ඉන්නවා. ඒ නිසා මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ ඒ අයගේ සුව දුක් බලන්න ස්වර්ණවාහිනී අපි ඔවුන්ගේ නිවස
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණා. මෙහිදී චිත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. කොරෝනා වසංගත මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල කෙරෙහි ප්‍රසාදය පළ කළ මහකොමසාරිස්වරිය එන්නත් කරන ක්‍රියාවලියට ලබා දිය හැකි සහාය පිළිබඳවද අදහස් පළ කර තිබෙනවා. වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබා දීම පිළිබඳවද මහකොමසාරිස්වරියගේ අවධානය යොමු වුණා. 2030 වසර වන විට මෙරට බලශක්තිය උත්පාදනයේ 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත් සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ ප්‍රේෂණයට සහාය වීමටත් සාරා හල්ටන් මහත්මිය එකඟතාව පළ කර තිබෙනවා. කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පරිසරය සුරකීමට ජනාධිපතිතුමා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරියගේ ඇගීමට ලක් වූ අතර 20.8%ක්ව පවතින වන ආවරණය 30%ක් දක්වා වර්ධනය කිරීමට රජය ගෙන ඇති සැලසුමට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයන් ලබා දීමටද මහකොමසාරිස්වරිය මෙහිදී එකඟතාවය පළ කළා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදු ඇති හානිය අධ්‍යයනයට බ්‍රිතාන්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා ඉඩම් ගැටලුව විසඳීම ඇතුළු අනිකුත් කාරණා සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙලද පැහැදිලි කළා. ජුනි මාසය අවසන් වන විට එන්නත් මාත්‍රා ලක්ෂ 25ක් බෙදා හැරීමේ ඇමරිකා එක්සත් ජනපද ගෝලීය වැඩසටහනේ පළමු වටය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙනවා. මේ අතර දැනට දෙවන මාත්‍රාව සඳහා හිඟවී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමටද ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ. අමරිකානු ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්ධන එන්නත් සැපීමේ කොඑක්ස් ගෝලීය වැඩසටහනෙහි පළමු වටය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙරටට ලැබෙන එන්නත් ප්‍රමාණය මෙන්ම කුමන එන්නතක් ලැබෙනවාද යන්න මෙතෙක් තීරණය වී නොමැති බවයි. කෙසේ වෙතත් දෙවන මාත්‍රාව සඳහා මේ වන විට හිඟව පවතින ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීම සඳහා අමරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ මෙන්ම කුරුණෑගල ගාල්ල සහ මාතර ප්‍රදේශවලද COVID-19 මර්ධන එන්නත් ලබා දීම අදත් සිදු කෙරුණා. ටෝකන් තියන අය විතරක් ඉන්න මිස් පොලිමේ හොඳ නැත්තම් මගෙන් හැරලා එන්න වෙනවා. මේ අතර කුලියාපිටිය නගරශාලාවේ පැවති එන්නත් කරන වැඩසටහනක් අතරතුර කුලියාපිටිය සමුපකාර සේවකින් පිරිසක් අද මෙලෙස විරෝධතාවක නිරත වුණේ නගර සභාවේ සභාපතිවරයා තම හිතවතුන්ට එන්නත් ලබා දීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින්. මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලින් 795 දෙනෙකුට ඊයේ ලබා දුන් අතර ඒ අනුව එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලින් ගණන 3,50,958ක්. සයිනෝෆාම් පළමු එන්නත පුද්ගලින් 45,047 දෙනෙකුට ඊයේ ලබා දුන්නා. මීට අමතරව ස්පුට්නික් V එන්නතෙහි පළමු මාත්‍රාව ඊයේ ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව 2283ක්. ඒ අනුව මේ දක්වා කොවිඩ් එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත සංඛ්‍යාව 18,81,858ක්. ලංකාවේ ලක්ෂ 6ක් ජනතාව ඉන්නවා කොවිෂීල්ඩ් එන්නතේ පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව. අපි රජයට යෝජනා කළේ දෙවන එන්නත ලබාගත නොහැකි නම් ස්පුට්නික් 5 එන්නත භාවිතා කර ඉතාමත් සුළු කොට්ටාසයකට සායනික පරීක්ෂණයක් කර ඒකෙන් අර කොවිෂීල්ඩ් එකේ දෙවනි එකේ ලැබෙන ප්‍රතිඵලම ලැබෙනවද කියලා බලන්න පුළුවන් කියන යෝජනාව තමයි අපි ගෙනාවේ. ඒ යෝජනාව හරියනවා නම් විතරක් අපිට ස්පුට්නික් 5 එක දෙවන එන්නත විදිහට භාවිතා කරන්න පුළුවන් බව අපේ සංගමයට අදාළ විද්වතුන් අපිව දැනුවත් කළා. අපි රජය දැනුවත් කළා. දැන් විදෙස් පුවතක තොරතුරු. ගෙවුණු පැය 24 තුළ යළිත් ලොව වැඩිම නව ආසාදිතයින් සහ කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්. කෙසේ වෙතත් වාර්තා වූ ආසාදිතයින් මෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාවද සාපේක්ෂව තවදුරටත් අඩු අගයක් ගැනීම වඩාත් සුබවාදී තත්වයක් බවයි ඉන්දිය සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර ඉන්දියාවෙන් හඳුනා ගැනුණු මාරාන්තික ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙවන විට රටවල් 62කින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙනවා. ඒ සමගින් අදට අප සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.